හරි ළමයි 2009 ඉනෝගනික් ප්‍රශ්නේ ඉනෝගනික් වල රසායනික ගණනය කිරීම වලට අදාළව තියෙන ප්‍රශ්නේ. ලකුණු 8ක් තිබු ප්‍රශ්නයක්. ඒ කියන්නේ 150 ලකුණට කියන ලකුණු 80ක්. හරි. එතකොට අපි බලමු ගාන කියලා බොහොම පොඩි ගානක් වගේ පේන්නේ. හරි. ලකුණු 80ක් ඒ දීලා තියෙනවා. බලමු මේකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. Y ද්‍රාවණයක තනුක H2SO4 අම්ලය සහ ඔක්සලික් අම්ලය අඩංගු වේ. මොන Y කියලා ද්‍රාවණයක් තියෙනවලු. ඒ ද්‍රාවණේ ඔක්සලික් අම්ලය සහ H2SO4. H2SO4 නම් දන්නවා. ඔක්සලික් අම්ලය කියන්නේ H2C2O4. හරි. මෙම ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25ක් 0.05 මවුල ඝන ඩෙසිමීටර් KMnO4 ද්‍රාවණයක් සමග අනුමාපනය කරන ලදී. KMnO4 ද්‍රාවණයේ අවශ්‍ය වූ පරිමාණ ඝන සෙන්ටිමීටර් 24යි කියලා දීලා තිනවා එක පියවරේදී. ඒකෙදි මොකද්ද වෙන්නේ එතකොට? බොහොම ලේසි එක නේද? ඔක්සලික් අම්ලයේ තියෙනවා C2O4 ඍණ 2 අයන 2CO2 බවට පත් වෙනවා ඔක්සිකරණය. ඊට පස්සේ MnO4 ඍණ අයන Mn ධන 2 අයන බවට පත් වෙනවා. අපි දන්න සරලම අනුමාපනයක්. හරි. MnO4 ඍණ අයන Mn ධන 2 අයන බවට පත් වෙනවා. ඕක තමයි පළවෙනි ක්‍රියාපිළිවෙල එන ඔගේ සමීකරණ තුලද ගන්න තියෙනවා. දෙවෙනි එකේ එකෙහි අනුමාපනය සම්පූර්ණ කිරීමෙන් පසු ලැබුණු ද්‍රාවණය තවදුරටත් 0.04 මවුල ඝන ඩෙසිමීටර් NaOH ද්‍රාවණයක් සමග අනුමාපනය කරන ලදී. අවශ්‍ය වූ NaOH ද්‍රාවණයේ පරිමාණ ඝන සෙන්ටිමීටර් 15ක් විය. එතකොට NaOH සහ සල්ෆියුරික් ආම්ලය අතර ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් H ධන අයන අතර ප්‍රතික්‍රියාව තමයි එතනදී සලකන්න ඕනේ දෙවෙනි එකේදී. හරි. බැලුවමට හැබැයි ලේසි වගේ තමයි පේන්නේ. ඒ වුණාට මේ ගානේ පොඩි දෙයක් තියෙනවා. මෙතනදී Y ද්‍රාවණය තුල තියෙන්නේ තනුක H2SO4 අම්ලය සහ ඔක්සලික් අම්ලය. ඒතර ඔක්සලික් අම්ලයනොත් H ධන අයන ලබා දෙනවා. පැහැදිලි? H ධන අයන ලබා දෙනවා. ඒ වගේම අපිට කෙලින්ම ගන්න බෑ දැන් දෙවෙනි ක්‍රියාපිළිවෙලෙන් එන H ධන අයන ප්‍රමාණය සල්ෆියුරික් අම්ලයේ ලැබිච්ච H ධන අයන ප්‍රමාණය කියලා. මොකද හේතුව ඔක්සලික් අම්ලය ඔක්සලේට් අයනයි MnO4 ඍණ අයන අතර ප්‍රතික්‍රියාවටත් යම්කිසි H ධන අයන ප්‍රමාණයක් වැය වෙනවා. ඒක අපිට බලා ගන්න පුළුවන් සමීකරණ දෙක තුලිත කරනකොට. එතකොට වෙන වෙනම සාන්ද්‍රණ ගණනය කිරීමක් තියෙනවා. මම ඉස්සෙල්ලා පළවෙනි ක්‍රියාපිළිවෙලෙන් අපිට ගොඩක්ම ලේසි වෙනවා ඔක්සලික් අම්ලයේ සාන්ද්‍රණය අපි ගණනය කරගෙන හිටියොත්. පැහැදිලිද? ඔක්සලික් අම්ලයේ සාන්ද්‍රණය ගණනය කරගෙන හිටියොත් අපිට ගොඩක්ම ලේසි. ඒක නිසා අපි එතනින් පටන් ගමු. ඉස්සෙල්ලා මේ සමීකරණ දෙක තුලිත කරන්න ඕනි. මේ පිටුවකට යන්න. හරිලා එතකොට C2O4 ඍණ 2 අයන C2O4 ඍණ 2 අයන කාබන් ඩයොක්සයිඩ් වායුව බවට පත් වෙනවා. එතකොට 2CO2 එයා තමයි ඔක්සිකරණ සමීකරණයේ ධන 2 ඉලෙක්ට්‍රෝන. මෙයා පළවෙනි සමීකරණය විදිහට ගන්නවා. ඊට පස්සේ MnO4 ඍණ අයන ආම්ලික මාධ්‍යයේදී Mn ධන 2 අයන බවට පත් වෙනවා. Mn ධන 2 අයන. එතකොට 4H2O 8H+ 5 ඉලෙක්ට්‍රෝන. එයා ඔක්සිහරණ සමීකරණය. එතකොට මෙයා තමයි 2. එතකොට අපි කරන්නේ මොකද්ද? 1 වැඩි කරනවා 5න් ඒකට එකතු කරනවා 2 වැඩි කිරීම 2න්. හරි? එතකොට අපිට එනවා 5යි C2O4 ඍණ 2 අයන equals දාන්න ධන 16යි H+ equals 2යි MnO4 ඍණ අයන equals 10යි CO2 gas 2යි Mn+2 equals ධන 8ක් H2O liquid. හරි. ඊට පස්සේ අපි මේකේ අම්ලය සහ ඔක්සලික් අම්ලය කියන ඒවාත් එකතු කරලා ඊට පස්සේ KMnO4ත් එකතු කරලාම සමීකරණ දෙමු. එතකොට එනවා 5යි H2C2O4 equals ධන මෙතන H ධන අයන 10ක් ඔක්සලික් අම්ලයේ H+ එක එකතු වුණා. එතකොට තව H ධන අයන 6යි ඉතුරු වෙන්නේ. ඒ මවුල 6ට හරියන්න අපි H2SO4 මවුල 3ක් එකතු කරනවා. H2SO4 equals 2යි KMnO4 10යි CO2 ධන 2යි MnSO4 ධන 8යි H2O liquid. ඊට පස්සේ අපි කරන්න ඕනේ MnO4 මවුල ගන්න. වැය වූ MnO4 මවුල ගන්න හොයාගන්න එක. ඒතර වැය වූ MnO4 මවුල ගන්න
වැය වූ MnO4 මවුල ගණන සමාන වෙනවා. එයාගේ සාන්ද්‍රණය දීලා තිබුණේ අපිට 0.05 මවුල ගණන ඩෙසිමීටර් ඝන සෙන්ටිමීටර් 24ක්. එතකොට අපි එන්න ඕනි කොච්චරද? 5 වැඩි කිරීම 10 ඍණ 2යි මවුල ගණන ඩෙසිමීටර් වැඩි කිරීම 24 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර්. කියන්නේ අපි ඒක දාගමු 5 වැඩි කිරීම 24 වැඩි කිරීම 10 ඍණ 5ක් කිය. 10 ඍණ 5යි මවුල. කෙතනින් එහාට අපිට සුළු කරන්න පුළුවන්. හරි? රයිට්. ඊට පස්සේ අපිට කරන්න දෙන්නේ ඔක්සලික් අම්ලයේ මවුල ගාන මවුල අනුපාතය අරන් හොයන එක. හරි? ගන්න වෙනවා H2C2O4 වලට KMnO4 මෙයාගේ දෙකකට මෙයාගේ 5යි මෙයාගේ එකකට 5 බෙදීම 2යි. ඔක්සලික් අම්ල H2C2O4 මවුල ගණන සමාන වෙනවා 5 බෙදීම 2 වැඩි කරන්න ඕනි KMnO4 මවුල ගාන කියලා කිව්වේ 24 වැඩි කිරීම 10 ඍණ 3 24 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම 5 වැඩි කිරීම 10 ඍණ 2යි මවුල මෙතනින් එනවා 12යි 12 වැඩි කිරීම 25 12 වැඩි කිරීම 25 වැඩි කිරීම 10 ඍණ 5යි මවුල. හරි? ඊට පස්සේ අපිට ඔක්සලික් අම්ලයේ සාන්ද්‍රණය හොයාගන්න ඕනේ. H2C2O4 equals වල සාන්ද්‍රණය. ඒක සමානයි 12 වැඩි කිරීම 25 වැඩි කිරීම 10 ඍණ 5යි මවුල. අපි බෙදන්න ඕනි. එයාගේ පරිමාව ගත්තේ කොච්චරද? ඝන සෙන්ටිමීටර් 25ක්. වෛද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25ක තිබිච්ච ප්‍රමාණය මේක. ඒතර 25 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර්. හරි? ඒතර 25 කැපිලා යනවා 10 ඍණ 3 10 ඍණ 2ක් ඉතුරු වෙනවා. 12 වැඩි කියන කියන්නේ 0.12 මවුල ඝන ඩෙසිමීටර් කියලා අපිට එනවා සාන්ද්‍රණයක් ඔක්සලික් අම්ලයට. ඒතර ඔක්සලික් අම්ලයේ සාන්ද්‍රණය හොයාගත්තා. ඊට පස්සේ දෙවෙනි ක්‍රියාපිළිවෙලට යනකොට අම්ලයත් එක්ක තමයි භාෂ්මයේ ප්‍රතික්‍රියා කරන්න. අපිට එතකොට මුළු H ධනායන මවුල ගාන හොයාගන්න පුළුවන් ඒකේ. හරි? මුළු H ධනායන මවුල ගාන. හොඳට බලා ගන්න. හරි? මෙතන තමයි මේ ගාන වෙනස් වෙන තැන. හිතන්න නැති තැනක් මේක. එතකොට මෙහෙම ලියාගමු ඔක්සිකරණ අක්සිහරණ ප්‍රතික්‍රියාවෙන් පසු ඉතිරි වූ H ධනායන මවුල ගණන ඉතිරි වූ H ධනායන මවුල ගණන. ඒ කියන්නේ දැන් අපි ගත්තනේ දැන් ඔක්සලික් අම්ලයයි සල්ෆියුරික් අම්ලයයි තියෙනවා. ඒකට KMnO4 දාලා ඔක්සලික් අම්ලයේ මේ ඔක්සලේට් අයනය කාබන් ඩයොක්සයිඩ් විතර ඉවත් කරා. එතකොට ඒකට යම්කිසි H ධනායන ප්‍රමාණයක් වැය වුණා. මේ සමීකරණය අපිට මේ 16යි H ධනායන කියලා. හරි? එතකොට යම්කිසි H ධනායන ප්‍රමාණයක් මේකට වැය වෙනවා. අපිට ඒක ලේසියෙන් හොයාගන්න පුළුවන් ඔක්සලික් අම්ලයේ මවුල සංඛ්‍යාව වගේ කී ගුණයක්ද කියලා මේ ඔක්සලික් හරි KMnO4 හරි මවුල ගන්න අරගෙන අපිට KMnO4 ප්‍රමාණය නැත්නම් MnO4 ඍණායන ප්‍රමාණය වගේ දෙගුණයක් H ධනායන යනවා. sorry 8 ගුණයක්. 8 ගුණයක් H ධනායන ඕනිය. ඒතර H ධනායන මවුල ගන්න ශනිකව අපිට හොයාගන්න පුළුවන්. ඒතර ඒ වැය වෙච්ච ප්‍රමාණයට අමතරව හරි ඒ වැය වෙච්ච ප්‍රමාණයට අමතරව මාධ්‍ය තුල තිබිච්ච H ධනායන මවුල සංඛ්‍යාව තමයි මෙතනදී වෙන්නේ. මොකද්ද වෙන්නේ එතනදී ප්‍රතික්‍රියාව NaOH වලින් ලැබෙන OH ඍණායන ඉක්වසුයි H+ C ඉක්වසුයි ප්‍රතික්‍රියා කරලා H2O ලික්විඩ් හදනවා. එතකොට OH ඍණායන මවුල ගණන OH ඍණායන මවුල ගණන ඒක සමාන වෙනවා NaOH වල සාන්ද්‍රණය අපිට දීලා තිබ්බේ කීයද 0.04යි 15ක් ගියා කියලා. එතකොට 4 වැඩි කිරීම 10 ඍණ 2යි මවුල ගණ ඩෙසිමීටර් එයා වැඩි කරන්න ඕනි 15 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර් වලින්. හරි? එතකොට එතන එනවා 60 වැඩි කිරීම 10 ඍණ 5යි කියලා. 10 ඍණ 5යි මවුල කියලා. ඔන්න ඔච්චරක මවුල ප්‍රමාණයක් OH ඍණායන මවුල ගිහින් තියෙනවා. ඒ කියන්නේ H ධනායන මවුල ගණන ඉතිරි පැවති H ධනායන මවුල ගණන. පැවති H ධන අයන මවුල ගණන කොච්චරයිද? ඒත් 60 වැඩි කිරීම 10 ඍණ
5යි මවුල. හරි. එතකොට ඔක්සලික් අම්ලයෙන් ලැබෙන H ධන අයන මවුල ගාන වෙනම අපිට ගණනය කරන්න වෙනවා. ඒතර මෙම ඔක්සලික් අම්ලයෙන් H2C2O4 අම්ලයෙන් ලැබෙන H ධන අයන මවුල ගණන කොච්චරයිද? ඔක්සලික් අම්ලයේ මවුල වගේ දෙගුණයක් එතනින් ලැබෙනවා. නේද? ද්‍රාවණයට එතනින් ලැබෙනවා ඔක්සලික් අම්ලයේ මවුල ගාන වගේ දෙගුණ. ඔක්සලික් අම්ලයේ මවුල ගාන උනේ 12 වැඩි කිරීම 25 වැඩි කිරීම 10 ඍණ 5යි මවුල ඝන සෙන්ටිමීටර් 25ක. එහෙනම් අපි ඒ වගේ දෙගුණයක් දා ගන්න ඕනි දැන් නේ. හරි. කියන්නේ 24 වැඩි කිරීම 25 වැඩි කිරීම 10 ඍණ 5යි මවුල. ඔච්චරක් ඔක්සලික් අම්ලයේ ලැබෙනවා. හැබැයි සල්ෆියුරික් අම්ලයෙන් ලැබෙන H ධන අයන මවුල ගාන දන්නේ නැහැ අපි. හරි. සල්ෆියුරික් අම්ලයෙන් ලැබෙන H ධන අයන මවුල ගාන දන්නේ නැහැ. නමුත් මේ මවුල ගාන අතිශයින්ම වැදගත්. හරි. ඊළඟටත් බලන්න ඕනි ඔක්සලේට් අයනයයි C2O4 ඍණ 2 අයනය හා MnO4 ඍණ අයන අතර ප්‍රතික්‍රියාවට වැය වූ H ධන අයන මවුල ගණන. ඒක සමාන වෙනවා. මෙතනින් අපි ගන්න පුළුවන් MnO4 ඍණ අයන මවුල කොච්චරක් ගියාද? මේ 24 වැඩි කිරීම 10 ඍණ 3යි. ඒක වැඩි කිරීම 5 වැඩි කිරීම 10 ඍණ 2යි. එතකොට එතනට ගන්න ඕනි මෙන්න මේ H+ ප්‍රමාණය. ඒක තමයි ගන්න ඕනේ. මෙතන එක ගත්තොත් වරදිනවා. හරි. මේ කියන්නේ මේ 3යි කියන එක ගත්තොත් වරදිනවා. 16 H+ කියන එක තමයි අපි ගන්න ඕනේ MnO4 ඍණ අයනත්. මොකද ඔක්සලේට් අයනයට යම් කිසි ප්‍රමාණයක් මෙතනින් ගිහින් දෙනවනේ. ඒ ටිකත් එකතු වෙන්න ඕනේ. ඒතකොට 16 H+ කියන එකත් එක්කම තමයි ගන්න ඕනේ. දැන් එකට 8ක් වගේ තමයි එන්නේ MnO4 ඍණ අයන වලට MnO4 ඍණ අයන වලට ඔක්සලේට් අයන C2O4 ඍණ 2 අයන sorry H+ මෙයාගේ එකකට 8ක් කියලා එන්න ඕනේ. හරි. H+ එකකට 8ක් කියලා එන්න ඕනේ. එතකොට H+ ප්‍රමාණය 8 වැඩි කිරීම මෙතන ආපු MnO4 ඍණ අයන මවුල ගාන අපිට නැවත ගන්න වෙනවා. MnO4 ඍණ අයන මවුල ගාන කියලා කියන්නේ 24 වැඩි කිරීම 5 වැඩි කිරීම 10 ඍණ 5. 24 වැඩි කිරීම 5 වැඩි කිරීම 10 ඍණ 5. දැන් මොකද්ද වෙන්නේ? එතකොට මෙන්න මේ ඉතිරි වෙලා තියෙන H ධන අයන මවුල ගානයි ඔක්සලේට් අයන සහ MnO4 ඍණ අයන අතර ප්‍රතික්‍රියාවට වැය වූ H ධන අයන මවුල ගානයි මේ දෙන්නගේ එකතුව සමාන වෙන්න ඕනේ ඔක්සලික් අම්ලයෙන් ලැබෙන H ධන අයන ප්‍රමාණය සහ H2SO4 අම්ලයෙන් ලැබෙන H ධන අයන ප්‍රමාණය. ඒතර H2SO4 අම්ලයෙන් ලැබෙන H ධන අයන මවුල ගණන. ඒක සමානයි කියලා ගන්නවා මම 2x මවුල කියලා ගමු. මොකද H2SO4 ආම්ලයේ මවුල ගන්න x නම් ඒ වගේ 2x ප්‍රමාණයක් හැදෙනවා. එහෙනම් අපි සමීකරණයක් ලියන්න ඕනි 2x ධන x කියලා කියන්නේ H2SO4 ආම්ලයේ මවුල ගන්න එකතු වෙන්න ඕනි ඔක්සලික් ආම්ලයෙන් ලැබෙන H ධන අයන මවුල ගන්න කියන්නේ 24 වැඩි කිරීම 25 වැඩි කිරීම 10 ඍණ. 24 වැඩි කිරීම 25 වැඩි කිරීම 10 ඍණ 5යි. ඒක සමාන වෙන්න ඕනි ඉතිරි වෙලා තිබෙලා 60 වැඩි කිරීම 10 ඍණ 5ක් 60 වැඩි කිරීම 10 ඍණ 5ක් ඒක තමයි NaOH වලින් අනුමාපනය උනේ. ඒකට එකතු වෙන්න ඕනේ 8 වැඩි කිරීම නෑ ආපහු ඔව් 8 වැඩි කිරීම 24 වැඩි කිරීම 10 ඍණ 5 8 වැඩි කිරීම 24 වැඩි කිරීම 5 වැඩි කිරීම 10 ඍණ 5 වැඩි කිරීම 10 ඍණ 5ක්. හරි. එතකොට 2x සමානයි මෙතන අපිට එනවා 24 වැඩි කිරීම 8 වැඩි කිරීම 5 කියන්නේ 960ක් 960ට එකතු වෙන්න ඕනි 60ක්. එතකොට එනවා 1020යි කියන්නේ 1020 වැඩි කිරීම 10 ඍණ 5න් අඩු වෙන්න ඕනේ 24 වැඩි කිරීම 25.
කියන්නේ 600 වැඩි කිරීම 10 ඍණ 5. හරි. ඒතර 2x සමානයි 1020න් 600ක් අඩු කරන්න. 420යි. 420 වැඩි කිරීම 10 ඍණ 5යි. ඒ කියන්නේ x සමානයි 210 වැඩි කිරීම 10 ඍණ 5යි මවුල. එතකොට H2SO4 මවුල ගාන හොයාගත්ත H2SO4 equals වල සාන්ද්‍රණය සමානයි 210 වැඩි කිරීම 10 ඍණ 5යි මවුල. අපි බෙදන්න ඕනි පරිමාව 25 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර් වලින්. ඒතර 10 ඍණ 3ට 10 ඍණ 3න් 10 ඍණ 2ක් ඉතුරු වෙනවා. 210 බෙදී 25 කියන්නේ අපිට එනවා 8.4 වැඩි කිරීම 10 ඍණ 2ක්. 8.4 වැඩි කිරීම 10 ඍණ 2යි මවුල ඝන ඩෙසිමීටරයට. ඔක තමයි H2SO4 අම්ලයේ සාන්ද්‍රණය කියන්නේ 0.0යි 8යි 4යි මවුල ඝන ඩෙසිමීටර කියලා එනවා. පැහැදිලි ළමයි? රයිට්. ඔය විදිහට තමයි ගාන හැදෙන්නේ. චුට්ටක් විතර වෙනස් ගානක් නේද? පොඩ්ඩක් විතර වෙනස් ගානක් H2SO4 වල ඒ දෙක ගන්න එක. සාමාන්‍යයෙන් ඔතන දෙවෙනි පියවරේදී අර කතන්දරේ ගන්නෙ නෑ ළමයි. ඒගොල්ලන් කරන්නේ මොකද්ද? NaOH එක H2SO4 කෙලින්ම අනුමාපනය වුණා කියලා හිතලා ගාන හදලා වරද්ද ගන්න එක. මොකද ඔක්සැලික් අම්ලයනොත් යම් කිසි H+ ප්‍රමාණයක් වැය වෙනවා. මාධ්‍යර ලබා දෙනවා. ඒ වගේම H2SO4 වලනුත් ලබා දෙනවා. ඒ වගේම ඔක්සලේට් අයනය හා MnO4 ඉනයන අතරටත් යම් කිසි H ධන ප්‍රමාණයක් වැය වෙනවා. මේක මේ මෙතන සමීකරණයට මේ 16H+ කියලා එන්නේ අනිවාර්යයෙන්ම වැය වෙන H ධන අයන ප්‍රමාණය. හරිද? ඒතර ඒක ගොඩක් වැදගත්. ඒක සාමාන්‍යයෙන් ගන්න නෑ දැන් තව ළමයි ඔතන 2013 වගේ ගානක් බලන්න අරගෙන බලන්න. ඒකේ 2013 2011 ඔය වගේ H ධන අයන සාන්ද්‍රණය හොයාගන්නව වෙනමම කතා කරනවා. හරි? IO3 ඍණායන සහ මේ I ඍණායන අතර ප්‍රතික්‍රියාව H ධන අයන සාන්ද්‍රණය හොයාගන්න යොදා ගන්නවා. ඒත් ওই විදිහටම ආම්ලික මාධ්‍ය සමීකරණ තුලිත කරන්න ඉගෙනගෙන ඉන්න ඕනි. ඒතර තමයි ලේසියෙන් මේ ගාන හදන්න පුළුවන් වෙන්නේ. හරි? රයිට්. මේ ගානත් කරන්න ප්‍රශ්නයක් තිබුණොත් එවන්න. හරි. දුසාරණයි.